අංක 9 ඕගොල්ලෝ මේවා කතා කරගෙන යද්දී ඕගොල්ලෝගේ පැත්තෙන් පරිස්සම් වෙන ඕන දේවල් ටිකක් තියෙන එකක් තමයි දැන් අපි ඔය අනුසෝත පටිසෝත කියලා කොටස් දෙකක් කතා කරගෙන යනෝනේ. ඒක මගේ අත්නෝමතික අදහසක් මේ කතා කරනවා නම් මම වැරදිනේ නේ. එතකොට මේ කියන දේ මගේ පෞද්ගලික අදහසක් නොවෙන්නත් ඕන. මේක බුදුහාඳුර කියපු දේ වෙන්නත් ඕන. මේ මාර්ගයේ ගිහිල්ලා අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් මේ ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකෙදි අපි බලන්න ඕන අපි විවිධ දැන් ඕගොල්ලෝ ගත්තට පස්සේ මේ කියන්නේ බණ අහපු නැති අය නෙමෙයිනේ. විවිධ දේශනාවල් අහලා ඇති. විවිධ පොතපත කියවලා ඇති. ඒ වගේ විවිධ පැතිවලින් මේකට වෑයම් කරපු අය වෙන්න පුළුවන්. ඒකෙදි ඕගොල්ලෝ ගත්ත ගමන් ඒකයි මේකයි සංසන්දනය කරනවා. සංසන්දනය කළා සමහරවට ඒ අහපු දෙයට වඩා මේක වෙනස්. ඒ නිසා මේ දෙක කියලා තේරිලා ඕගොල්ලෝ ඒක හරි කියලා හිතුවනම් මේක වැරදි. දැන් හරි වැරද්ද කියන එක තීරණය වෙන්නේ හරි වැරද්ද කියලා දැකපු නිසා නෙමෙයි. දැන් මේකනේ අපි තුන් කාමසුකල්ලිකාණ යෝගය කියන එකේ දැන් අපි අර්ථකථන දෙකක් තියෙනවා. එකක් තමයි අපි මුලින් කිව්වා ශරීරයට වැඩි ගොඩාක් සැප දෙන එක තමයි කාමසුකල්ලිකාණ යෝගය. අපි අහලා තිබුණේ ඒකනේ. හරි. ඒක එක මතයක්. ඊට පස්සේ දැන් අපි මෙතනදී කතා කරා ඒක නෙමෙයි බුදුහාඳුරු කියපු කාරණා වෙන්නේ. මේක පුබ්බේ අනුසේසු ධම්මේසු නෙමෙයි. දැන් කාමසුකල් බුදුහාඳුරු දේශනා කරපු ධම්සප්පවතුන් සූත්‍රයේදීම කියනවා හොඳට තේරුම් ගන්න මම කියන එක. නැත්තම් ඕගොල්ලන්ට මම මේ කියපු කාරණාව වෙන කෙනෙක් කිව්වොත් අනේ ඔය හාමුදුරු කියන්නේ ඒක මහා බොරු මතයක් මෙච්චර මේ ලෝකයක් කතා කරන දේ මේ එයා බොරුයි කියනවා කියන්නේ මේක මේ මිත්‍යා මතයක් නැත්තම් මේ බුදුහාමුදුරන්ගේ දහම විකෘති කරනවා කියලා දැන් අපිට ගොඩක් අහන්න ලැබෙන එකනේ නේ දහම විකෘති කරනවා කියලා. එතෙන්දී ඕගොල්ලන්ගෙන් කවුරු හරි ප්‍රශ්න කරොත් ඕගොල්ලෝ මේ කතාව කියද්දි ප්‍රශ්න කරොත් ඕගොල්ලන්ට තියෙන අපි ඕගොල්ලෝ ස්ථාවර පිළිටන ඕන තැනක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරු කියනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා ධම්සප්පවතුන් සූත්‍රේ පටන් ගන්න මෙතනින්. ධම්සප්පවතුන් සූත්‍රේ අරගෙන කියවල බලන්න දීඝනිකායේ තියෙන්නේ. ධම්සප්පවතුන් සූත්‍රය අරගෙන බලුවොත් පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කියන එකේ. ඒ කියන එකත් එක්ක කාමේසු කාමසුකල්ලිකාණ යෝගෝ අත්තකිලමතාණ යෝගෝ කියලා යෝග දෙකක් ගැන කතා කරනවා. ඒ යෝග දෙක අපි හැමෝම දන්න එක බුදුහාඳුරු දැනගෙන හිටපු එක නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ කල කියලා යන්නේ ශරීරයට වැඩිපුර සැප දෙන්න හොඳ නැහැ. ශරීරයට වැඩිපුර දුක් දෙන්නත් හොඳ නැහැ. අත්තකිලමතාණ යෝග අපි අත්තකිලමතාණ යෝග පැහැදිලි කරන දාසන මම කියනවා දෙක මේ කළා. කාමසුකල්ලිකාණියෝගේ ශරීරයට ගොඩාක් සැප දෙන එකෙන් මේ නිවන අවබෝධ කරගන්න බෑ කියලා එක නිසා එම නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිහෙකුට තේරෙන කතාවක්. ඒක නෙමෙයි සිද්ධාර්ථ කුමාරයා අනිත් අයට වඩා ධානලාභී කෙනෙක් උපදිනකොටම අනිත් අයට වඩා නුවණ තියෙන කෙනෙක් නේ. ඒ නුවණ තියෙන කෙනා අනිත් අය ඉන්න තේ අර්ථකථනෙම ඉන්නවා කියන්නේ 아무තු නුවණ නැහැ නේ මනුස්සයට. එයාට ඒ කාරණාව ඊට වඩා ගැඹුරින් තේරුණා. ඒ නිසා කිව්වේ කාමාවචර ලෝකය කියන එක ගන්න කාම කියන එකේ අර්ථය ගන්න පුළුවන්. කාමාවචර ලෝකය කියන්නේ මොකද්ද? කාමාවචර ලෝකය කියලා කියන්නේ පේන, දකින, ඇහෙන දේවල් වලින් සැප විඳින්න ප්‍රාර්ථනා කරන අය උපදින ලෝකේ. ඔක තව අපි ඉස්සරහට විස්තර කරමු. ඔයිට වඩා මේ විග්‍රහ කර ගන්න පුළුවන් තේරෙන මට්ටමකට ඒගොල්ලන්ට පේන, දකින දේවල් වලින් සැප විඳින්න පුළුවන් කියලා අපි ඒව ප්‍රාර්ථනා කරන ලෝකෙට කාමාවචරය කියලා කියනවා. ඒතකොට දෙවියෝ දිව්‍ය මාලිගා, දිව්‍ය ආංගනාවෝ, දිව්‍ය ආහාර, දිව්‍ය ඖෂධ ඔය කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකද? බාහිර දේවල්මයි පතල තියෙන්නේ නේ. දැන් බ්‍රහ්ම මාලිගා තියනවද? බ්‍රහ්මියෝ ඉන්නවද? බ්‍රහ්ම ආහාර මොනවද? බ්‍රහ්ම ආහාර. එහෙම නැහැ. බ්‍රහ්මියෝ නැහැනේ කහාද මෙතන බ්‍රහ්මියෝ දැකලා තියෙනවද? ඒ බ්‍රහ්ම ලෝක කියන එකෙන් අදහස් වෙන්නේ වෙන එකක්. කාම කියලා කියන්නේ පේන දකින්න දේවල් වලින් සැප විඳින්න පුළුවන් කියන ප්‍රාර්ථනාව තියෙන නිසා කාමයි කියලා කියන්නේ. ඒක මම පොඩි අදහසක් මේ කියන්නේ. ඒ නිසා තමයි කාමවචර ලෝකවල අපි ඉපදෙන්නේ. එහෙනම් කාම කියන එකෙන් අදහස් කරන්නේ බාහිර සැප තියනවා කියන අදහස්. දැන් අපිට බාහිර සැප තියනවා කියලා හිතන නිසා නෙමෙයිද අපි ඒකට උත්සාහවත් වෙන්නේ. අපිට බාහිර සැප තියනවා කියලා හිතෙන්නේ නැත්නම් අපි ඒකට උත්සාහවත් වෙනවද? උත්සාහවත් වෙන්නේ නේ.
අපිට බත් කෑවම බඩ පිරෙනවයි කියලා දැනුම තියෙන නිසා තමයි බඩ කිනුනහම බත් මතක් වෙන්නේ. නේ? බත් කන්න හිතෙන්නේ. මේ මොන හරි කෑවම බඩ පිරෙනවා. බඩ කින්න කියන එකට ප්‍රතිකාරමේ කණ එකේ කියන දන්න නිසා තමයි බඩ කිනුනහම කන්න හිතෙන්නේ. ඕක දන්නේ නැත්තම් කොහොම දෙයක් අපිට මතක් වෙන්නේ ඒ වගේ අපේ දැක්මට අනුව තමයි අපි ගන්න ක්‍රියාමාර්ගය තීරණය වෙන්නේ. අපිට හිතෙනවා නම් මේ සැප ටික ඕගොල්ලන්ට මේ අත්දැකීමක් වෙන්නේ නැහැ නේ මේක ඉතින් කමන්නේ නැහැ. ගොඩක් විශේෂයෙන් අහගෙන ඉන්නකො. මේ බාහිර ලෝකෙ තමයි මේ සැප තියෙන කිව්වා. දැන් මේ කියයි බාහිර ලෝකෙ නැතු වෙන කොහෙද මොන මගුලද තියෙන්නේ කියලා නේ. ඕගොල්ලන් මාත් එක්ක කේන්තිච්චයි. මොකද මේ කාරණාව තමයි මුල නිසා. මේ සැපේ මෙහෙම තියෙනවායි කියලා මෙන්න මේ විශ්වාස මේ දැක්ම තමයි අපි මේ බාහිර දේවල් වලට යොමු කරන්නේ. අර මෙතුමා කිව්වා මොකද්ද? බූරුවයි කැරට්ටරේ නේ. බූරුවයි කැරට්ටරේ. බූරුවා ඉස්සරහට අරන් යන්න කරන උපායක්. බූරුවගේ කරේ ඉන්න මිනිස්සයා අර බිලි පිත්ත වගේ කෝටුවක් ගැට ගහලා ඒ කෝටුවේ අග නූලක් දාලා ඒ නූල එල්ලන කැරට්ටරයක්. එල්ලලා ඒ මිනිස්සයා කරේ ඉඳගෙන අර මේ බිලි පිත්ත වගේ කෝටුව ඉස්සරහට පහත් කරනවා. පහත් කරාම දැන් බූරුවගේ කටට පොඩි ඉඩක් තිය පොඩි දුරක් ස්පේස් එකක් කියන්නේ. ඉඩක් තියලා අර කැරට්ටරේ දැන් පේනවා. දැන් බූරුව මොකද්ද කරන්නේ? කැරට්ටරේ ගන්න ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට අර කරෝඩේ ඉන්න මිනිහට උණාලා තියෙන දැන් මේක ඉස්සරහට වෙන් යන්නේ නේ. ලස්සනට මේ කාරණාව ඉස්සරහට යනවා. දැන් අපිත් ඔය සමහරවිට බල්ලෙක්කම කූඩුවට දා ගන්න ඕනනහම කරපටිය දා ගන්න ඕනනහම මොකද කරන්නේ? මොනවා හරි කැමඩින් ඇවිදින ඉංජු කී මොකක් කරන්නද? මෙහෙම අවශ්‍ය නැට එක් කරන් යනවනේ. සමහරවිට බල්ලෝ අපිට වැඩි කපටි වුණත් ඉන්නවා. අපි මොකද කරන්නේ? ඌට බලාපොරොත්තුවක් දීලා ඒ බලාපොරොත්තු දිගේ අපි අරගෙන යනවා. නේ? උගුල්ලට වන්නේ. උගුල්ලට වන්නේත් එහෙම නේ. සත්තුන්ට උගුල්ලට වන්නේ දැන් ඌරන්ට උගුල්ලට වන්නේ කොහොමද? මඤ්ඤොක් කාලයක් හරි මම උගුල්ලට වඩා හොඳේ. මඤ්ඤොක් කාලයක් හරි මොනවා හරි එකක් තියලා ඒ එන පාරේ තමයි උගුල හරි වලක් හරි හරවන්නේ. අරු අරකට ආසාවෙන් එනවා. ආවම අතෙන්ට වැටෙනවා. ඒ වගේ මේ බාහිර ලෝකයේ සැප තියනවා කියන අදහස නිසා තමයි අපි මේ ගමන මේ වේගෙන් දුවන්නේ. මේ වේගය අපේ මේ චින්තන වේගය හෝ අපේ ශාරීරික වේගය පාලනය කරන්න බෑ මෙන්න මේ අදහසෙන් නිදහස් වෙන්න නැතුව. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය විදිහට වෙයි. මේක තමයි කාම යෝගය කියන්නේ. කාමයන්ගෙන් පරිපූර්ණත්වයටපත් වෙයි කියලා විශ්වාස කරන නිසා ඒ වෙනින් දවස මුළුල්ලේම යෝග කරනවා, වෑයම් කරනවා. ජීවිත කාලෙම වෑයම් කරනවා. ඒක කාම යෝගය වෙනවා. දැන් මේවා ඕගොල්ලන්ට කෙනෙකුට කිව්වට පස්සේ හිතේ මේ බුදුහාඳුරු කියපේ විකෘති කරනවා මොනවා හරි දේවල් කියලා කියයි. මොකද අද වෙද්දි මේ ධර්මයේ විවිධ පැතිකඩ දැන් ඕගොල්ලන්ට මේ පරණයට මේ ටික ඔක්කොමත් පෙන්නලා මම මේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම හාඳුරු කීප දෙනෙක්ගේ දේශනාවල් ටිකක් මේක අහන්න දුන්නා. ඒක මම කියනවටවත් හොඳයි නරකයිද කියලා කියන්න නෙමෙයි. ඕගොල්ලෝ අහලා ඕගොල්ලෝම තීරණය කරනවා. මම කිසිම වචනයක් වෙනවා. ඕගොල්ලන්ට මේක අහන්න විතරයි තියෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලන්ටත් මේ අලුතෙන් ඉන්න අයට කවදක හරි මේ ටික ඔක්කොම පැහැදිලි කරලා ඔය අපි දැන් ප්‍රසිද්ධ බණ කියන හාමුදුරු. ඒ කියන්නේ හවුරුත් වැරදි හරි කියන එක මම කියන්නේ නැහැ. ඕගොල්ලන්ට අහන්න දෙනවා. ඕගොල්ලන්ට මෙදාට තීරණය කරන්න පුළුවන්. මේක මාර්ගයට අදාළයි, මේක මාර්ගයට අදාළ නැහැ. මෙහෙම කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ දැනට මොනවා හරි මතවාදයක ඉන්නව නම් ඒක නිසා මේක විවේචනය කරන්න හෝ මේක ඝට්ටනය කරගන්න යන්න එපා. පළවෙනි දේ මේ කියලා ඉවරයිද? කියන්න පටන් ගත්තද? පටන් ගත්ත විතරයි. මේ කියලා ඉවරනකම් ඉල්සීමෙන් හිටියොත් තේරෙයි වැරදුනේ කොතනද කියලා. ඒ නිසා මේ මාර්ගය තුළ මට ප්‍රතිඵලයක් නැත්තම් මම මේක මෙතන ඉඳන් කියන්නේ නැහැ. පළවෙනි කාරණා මට මාව විශ්වාසයි. එහෙම නැතුව අර දෙන්නම් කාසීමේම නෙමෙයි මේ කියන මාර්ගය තුළ මේ කියන තැන් ටික මම අත්විඳින දෙයක්. මේ අද වෙනකොට. ඒ නිසා මම බුදුහාඳුරෝ උගසර තියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මාව උගසර තියලා. මේක මම අත්විඳිනවා. ඒ නිසා ඔයගොල්ලෝ අර සමහරව ආයෙවිල්ලා පොඩ්ඩක් බලන්න මේ කියන්නේ මොනවද විකාරණේ කියන්නේ කියලා නිපැත්ත හැල්ලා යනවා මේ දහම් විකෘති කරනවද දන්නේ නැහැ කියලා නිකාර බැන යන්න එපා. ගියාට ප්‍රශ්නයක් නැහැ. අර ඕගොල්ලෝ වැරදි අදහසකට අරන් ගියොතින් ඕගොල්ලන්ට ආයේ මේ වගේ මතයකට ඕගොල්ලෝ ගැටෙන්නේ මාත් එක්ක නෙමෙයිනේ. මේ දහම මතයත් එක්කනේ. මතයත් එක්ක වැටුණොත් මේ මතය ඇහෙන කිසිම තැනක ඕගොල්ලෝ මොකක් කරන්නේ නැද්ද? ඕගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ කියලා කියන්නේ අකමැති වෙලා තියෙන්නේ මටද දහමටද? දහමටයි අකමැති වෙලා තියෙන්නේ. අන්න ඒක හරි හානිකරයි. ඒ නිසා චුට්ටක් මේ අපි ඔය පොතපත කියවලා එක තැන් වලින් බණ අහලා ඒ කියන්නේ ඒව වැරදි හෝ හරි කියන එක නෙමෙයි. ඒවත් එක්ක ඕගොල්ලෝ ඔළුව එහෙම තනින් තනින් හිඳගත් දේවල් ටිකකුත් එක්ක යනවනම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද Taman ඒක විශ්වාසයෙන් කියනවනේ. ඒ කියන්නේ පොතක තියෙනවා නම් පොත අපිට ගැරන්ටි කරන්නේ නැහැ නේ. මේක මේ අනිවාර්යෙන් ප්‍රතිඵල දෙනවා කියලානේ.
වරදින්න පුළුවන් හැමෝටම. ඒ නිසා මට වරදින්නේ නැහැ කියන එක මම කියනව නෙමෙයි. නමුත් මම මේ කාරණාව තුළ ජීවිතේ ওই කාරණාව අත්විඳපු නිසා ඒක යම් විශ්වාසයකින් කියනවා සහ මම අත්විඳලා සහ මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ඒ අත්විඳින අවස්ථාව දීලා නිසා මම දන්නවා මේක මම විතරක් හදාගත්ත එකක් නෙමෙයි මේක තවත් කෙනෙකුට දුන්නාම ඒක ඒ විදිහට අත්දැකීම ලැබෙනවා කියලා. මේ කාරණා මම කියුවා දැන් අලුත් අය නිසා සමහරලාට එක එක මතවාද තියෙනනේ අපි දැන් ධර්මයේ ගැන හොයපු අයනේ දන්න අයනේ නේ. හොයුවේ නැත්තම් මේ වගේ දැනට එන්නේ නැහැ නේ සමහරලාට. පොතපත කියවලා දේශනාවල් අහලා ඒ දේවල් කරපු නිසා නේ. දැන් අර ඔබතුමත් ගියයික වෙන කවුද අර හාමුදුරුවන්ගේ දේශනාවල් අහුවෙන්නේ මම කියන්නේ වැරද්දක් කියනව නෙමෙයි. ඒ ආපු නිසා දැන් ඒවයි මේවයිත් එක්ක සමහරට ගැලපෙන්නේ නැති. දැන් එහෙම තියෙනවනම් මොකද්ද කරන්න තියෙන්නේ? කෙලින්ම මොකද්ද කරන්න තියෙන්නේ? හාමුදුරනේ ඔය කියන කතාව මේ වැරදි. මෙන්න මේ නිසා වැරදි. කියලා මොකද්ද කරන්න තියෙන්නේ? මේ හැමෝම ඉස්සරහ කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තර්ක කරන්නේ. තර්ක නැහැ. අපි ගාව මම දැන් මේ කියන කාරණා වැරදි කියලා අදහසක් තියෙනවා නම් ඕගොල්ලන්ට මොකද කරන්න තියෙන්නේ? ඒ වෙලාවේ මහන්න හඳුනේ මේකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනව නේද කියලා අහුවාම අපි ඒක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි කතා කරේ කාමසුකල්ලිකාණ යෝගේනේ දැන් අපි ඉන්නේ. මේ පේන, දකින, ඇහෙන දේවල් වලින් සැප ලැබෙන ලෝකෙකනේ අපි ඉන්නේ. කාමවචර ලෝකෙකනේ අපි. දැන් අපිට නිවන් දකින්න කෙසේ වෙතත් අපිට මෙන්න මේ ජීවිතෙත් අපිට සැප විඳින්න බැරිද? පුළුවන්. බැරි නේ. ඒක හැබැයි ස්ථීරසාර පරිපූර්ණ සැපයක් සහනයක් නෙමෙයි. නමුත් සැපයක්. ඒ නිසා තමයි බුදුහාඳුරු කියන්නේ මේ ලෝකේ මේ තියෙන දේවල් වල සැප නැත්තම් මිනිස්සු මේවට දඟලන්නේ. ඒ වගේම මේ ලෝකේ මේ දේවල් වල සැප තියෙනවා නම් කවදාකවත් කිසිම කෙනෙක් දර්ශනයක් හදාරලා සසරෙන් එතර වෙන්න ඕන කියලා හිතන්නේ. පැති දෙකක් වෙන්නේ. එකක් මේ ලෝකේ මේ කියන දේවල් වල සැප නැත්තම් මිනිස්සු මේවට උත්සාහවත් වෙන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ. තියෙන නිසානේ උත්සාහවත් වෙන්නේ නේ. ඒ වගේම මේ කියන දේවල් වල ඒ අවශ්‍ය සැපේ තියෙනවා නම් කිසිම දවසක කවදාකවත් කවුරුත් අර කියන්නේ ওই සත්‍යාස්ත්‍රවලින් ඉන්දියාවේ ඒකල් හිටිනේ ගිහිගෙන් ඇතැරලා පැවිදි වෙලා මේ සසරින් ඈතර වෙන්න ඕන මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා කිසි කෙනෙක් එහෙනම් පැවිද්දෝ ආගමික ශාස්ත්‍රවරු බිහි වෙන්න විදිහක් නෑ. පැති දෙකක් තියෙනවා. එකක් මේ ලෝකේ සැප නැත්තම් මිනිස්සු මේවා අනුගමනය කරන්නේ නැහැ. දෙක මේවායේ සැප තියෙනවා නම් කවදාකවත් මේ ලෝකෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙන මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ඇයි? මේ ලෝකෙන් ඈතර වෙන මේ දුකෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙන්නේ මේ දුක තියෙන නිසා. එහෙනම් මේකේ දුක තියෙනවා. හැබැයි දුක තිබුණයි කියලා හැමෝම දැන් දුකෙන් නිදහස් වෙන්න හදනවද? නැහැ. තියෙන දේෙන් සැප විඳින්න උත්සාහවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ පේන දකින්න දේවල් වල සැපයකුත් තියෙනවා. ඒක පරිපූර්ණ නැහැ නමුත් සැපයක් තියෙනවා. එහෙනම් අපි ඕකෙදී ඔන්න ඔය මට්ටම, ඒ මට්ටම කොහොමද හදාගන්නේ කියන එක අපි ඉස්සෙල්ලා බලමු. ඕකට තමයි අපි කියන්නේ මේ ලෝකේ පවතින දැන් මේ ලෝකේ පවතින ස්වභාව ධර්මික න්‍යායවල ටිකක් තියෙනවානේ. මේ ස්වභාව ධර්මික න්‍යායවල ටික අඳුනගන්නේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. දැන් වඩු වැඩ කරන කෙනෙක් දන්නවා ඒ වඩු වැඩේ කරන්න ගියාට පස්සේ ලීයක් කපනවා නම් ලීය කපන්නේ කොහොමද, මොන හැඩයටද කපන්නේ, ලේසි ක්‍රමය මොකද්ද? ගල් කඩන මිනිස්සෙක් දන්නවා ගලක් කඩද්දී කුළු ගෙඩියෙන් ගහනවා කොතෙන්ට ගැහුවොත්ද කැඩෙන්නේ, කොහොම ගැහුවොත්ද කැඩෙන්නේ නේ? වාහනයක් පදවන කෙනා දන්නවා ඒක පදවන්න ඕනේ කොහොමද කියලා. මේ හැම දෙයකින් නේ බයිසිකල් පදින්න. අපි හිතන්නේ බයිසිකල් පදින එක බලන් හිටියාම හරි ලේසි වැඩක් කියලා. මුලින් පැද්දාම රෝද දෙකකුටනේ යන්නේ. මේක හරි අමාරු වැඩක් මුලින්. හැබැයි මේක මුලින් ක්‍රමවේදය අඳුනගත්ත ගමන් පුංචි දෙයක්. හැබැයි ක්‍රමවේදය අඳුනගන්න ඉස්සෙල්ලා අපිට හිතා ගන්න බෑ කොහොමද මේ තනි නිකන් රෝද හතරක් උඩ නම් ඉන්නේ කොහොම විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේ රෝද දෙකක් උඩ සමාන්තරව තියෙන රෝද දෙකක් උඩ කොහොමද වැටෙන්නේ නැතුව තියෙන්නේ? හරි ප්‍රශ්නයක් නේ. මේව සමහර වෙලාව කරලා යනවා කේක වෙට්ටු දානවනේ. මේව කොහොමද මේ වැඩේ කරන්නේ කියලා බැලුමට අමාරුයි. හැබැයි මෙන්න මේ ගිහිල්ලා මේ අර ශරීරේ බැලන්ස් කියන එක ඒක පාඩම් කියලා දෙන්න පුළුවන්ද? ඒක කියලා දෙන්නේ ගන්න එක තමයි පැදලම Tamanට ඒක දැනෙන දවසක් ආවම එයා දන්න මෙන්න මේ මට්ටමේ ශරීරය මේම ගන්න තියාගත්ත පස්සේ මේක වැටෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ අපි අනිත් දේවලුත් එහෙමයි අපි අත්දැකීමෙන් ඉගෙන ගන්නවා වගේ මේකත් මේ සබාධාමික න්‍යායකින්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඒක අපි දන්නේ නැතුව කරන උත්සාහය නිසා අපිට ඒ බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සබාධාමික න්‍යාය කියලා කිව්වම බලන්න. දැන් මේ ලෝකේ වරුසාව ජලය කියන එකක් තියෙනනේ. ජලය හැම වෙලෙම උඩ ඉඳලා පහළට වැටෙනවා.
ජලය වැටෙන උඩින් ඉඳලා පහළටනේ. නේ? හුළඟ උඩින් ඉඳලා පහළට හමනවද? පහළින් ඉඳලා උඩට හමනවද? නෑ. හුළඟ හමන්නේ හරහට. නේ? හුළඟ හරහට හමනවා. ආලෝකය කියන එක පැතිරිලා යනවා. ආලෝකය හැම වෙලෙම උඩින් ඉඳලා පහළට හරි පහළින් ඉඳලා උඩට හරි නේ පැතිරෙනවා ඒක හැම වෙලෙම. ජලය උඩින් ඉඳලා පහළට වැටෙනවා. හුළඟ හරහට හමනවා. මෙන්න මෙහිම ක්‍රමවේද ටිකක් තියෙනවා. ඔය ක්‍රමවේද ටික දන්න නිසා තමයි ගුවන් යානාව නිර්මාණය වෙන්නේ. නේ? ජලයේ තියෙන ස්වභාවය දන්න නිසා තමයි නැව් බෝට්ටු නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ සබාදහමේ න්‍යායවල තේරුම් ගත්ත මිනිස්සු මේවෙන් එක එක නිර්මාණ කරනවා. නිර්මාණ කරන නම් පළවෙනිම දේ මොකද්ද? මේ සබාදහම හැසිරෙන ක්‍රමවේදේ දැනගෙන තියෙන්න ඕන. ඒ නිසා තමයි අර කොහේ හරි තියෙන දුරකථනකින් මෙහාට කෝල් ගන්න පුළුවන් නේ. මේ වායුගෝලය හරහා තරංගයක් යවන්න පුළුවන් කියන වායුගෝලය ගැන අධ්‍යයනය කරලා පස්සේ තේරෙනවා තරංගයක් මේ යන්නේ තරංගනේ. දැන් මේ කතා කරනකොට මම මෙතන ඉඳලා කතා කරන එක ඔයගොල්ලන්ගේ කනට ඇහෙන්නේ මේ හිස් අවකාශයන් නිසාද වායුගෝලයක් තියෙන නිසාද? වායුගෝලයක් තියෙන නිසා. හිස් අවකාශය තුල කිසිමක් දැන් මෙතන අපිට හිස් වගේ පේනකොට මගේ කටලයි ඕගොල්ලන්ගේ කණයි අතර හිස් වගේ පේනකොට මේක වායුවෙන් පිරලා තියෙනවා. වායුවෙන් පිරලා තිබුණේ නැත්තොත් මම මේ මෙතනින් කටින් පිට කරන තරංගය ඕගොල්ලන් කන ගාවට එන්නේ නැහැ. මම මෙතන සම්පූර්ණ වායුව හිස් කරොත් කිසිදු වායුවක් නැති වුණොත් මම මේ කතා කරන එක ඇහෙන්නේ ඕගොල්ලෝ කතා කරන එක මට ඇහෙන්නේ නැහැ. ඇයි මේක ගමන් කරන්න මාධ්‍යයක් නෑ. අන්න ඒ වගේ මේ සබාදහමක න්‍යායවල ටිකක් තියෙනවා. ඒව පාවිච්චි කරලා අපිට බොහෝ දේ කරන්න පුළුවන්. මොකද අපිත් සබාදහමකේ කොටසක් විතරයි. ඒ නිසා බුදුහාඳුරු ධර්මතාවය කියලා පෙන්වන්නේ මෙන්න මේ සබාදහමේ තියෙන අපිට අඳුර ගන්න බැරි න්‍යායවල ටික අරගෙන පෙන්වනවා. ඒක එකක් තමයි ඔය කම්මස්ස කතාවය කියලා කියන්නේ. කම්මස්ස කතාව කියලා කියන්නේ මොකද? පින පව සිද්ධ කරන විදි සහ සිද්ධ වෙන විදියක් කියනවනේ නේ. පින්පව් කියන දේ. මෙන්න මේ පිනපව සිද්ධ වෙන විදිය බුදුහාඳුරෝ මේ ලෝකයේ සිද්ධ වෙන න්‍යාය අරගෙන පැහැදිලි කරලා පෙන්නනවා අපිට පින් සිද්ධ වෙන්නේ කොහොමද අපිට පව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒකෙදි අපි දන්න දෙයක් තියෙනවා අර අපි ওই විද්‍යාවෙදිත් ඉගෙනගෙන තියෙනවා විද්‍යාවෙදි ඉගෙන ගත්තට අපි ඒක ඔය කියන විද්‍යාඥයෝ හොයාගත්ත කන්නේ ඉස්සර මේ ලෝකෙ මේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා සෑම ක්‍රියාවකටම සමානව ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක. නේ? එතකොට මේක විද්‍යාත්මක අපි ඉස්කෝලේ ඉගෙන ගන්න න්‍යායක් නේ. දැන් ඉස්කෝලේ ඉගෙන ගන්න ඒ කියපු විද්‍යාඥයෝ හොයාගත්ත ගන්න මේක මේ ලෝකෙ තියෙන දෙයක්. ඊට ඉස්සෙල්ලත් බොහෝ අය මේක පාවිච්චි කරලා තියෙනවා. නේ? අවුරුදු 5000කට ඉස්සෙල්ලා රාවණ රජතුමා දඬුවමට හැදුවෙත් ওই න්‍යාය දන්න නිසානේ. නේ? නැව් බෝට්ටු තිබුණේ ඒ කාලේට වඩා ඉස්සරක් තිබුණනේ නේ. ඒ නිසා මේ අතීතෙත් මේ ක්‍රමවේදෙම භාවිතා කළා. ඒ මොකද්ද? අපි යම් දෙයක් ඉස්සරහට තල්ලු කරනවද මේ අතට තල්ලු කරනවද? ඒ අතර තල්ලු කරනකොට ඒහා සමාන බලයක් ආපස්සටත් යදෙනවා. හරියට ගන්නවා කැටපෝලකින් අපි ගලක් විදිනකොට අපි ගල මේ පැත්තට අදිනවා. ඇදලා ඇතෑරියාම මෙහි අදින වගේ බලයක් ඉස්සරහට යෙද වෙනවා. නේ? දුනු ඊතල කියන ඒවා පාවිච්චි කරන්නේ. නේ? දැන් දුන්නකින් ඊතලයක් විදින්නේ අපි නූලෙන් මෙහාට ඇද්දට පස්සේ මේ පැත්තෙන් අපි ඈතට විදිනවා නම් ගොඩක් අදිනවනේ. ළඟට නම් විදින්නේ පොඩ්ඩයි අදින්නේ. ඒ කියන්නේ අපි දන්නවා මෙහෙට අදින ප්‍රමාණයට අර පැත්තට බලයක් යෙද වෙනවා කියන එක. නේ? ඒ නිසා අපි මෙන්න මේ තාක්ෂණය, මෙන්න මේ න්‍යාය පාවිච්චි කරලා ලෝකෙ ගොඩාක් දේවල් කරනෝනේ. දැන් වාහනේ හදලා තියෙන්නේ මේ තාක්ෂණය පාවිච්චි කරලා. වාහනේ රෝද ටික මෙහා පැත්තට කැරකෙනකොට පොළොවට ඝර්ෂණය වෙනවා. වාහනේ රෝදේ මෙහාට කැරකෙනකොට ඒක උඩ තියෙන යකඩ ගොඩ මොකක් කියලා යනවද? ඉස්සරහට තල්ලු වෙනවා. බලය දෙන්නේ කොහටද? පිටිපස්සට. අර වාහනය කිරිච්ච වෙලාවකටම මඩ ඉහින්නේ පිටිපස්සට නේනේ. ඒතර වාහනේ බලය දෙන්නේ පිටිපස්සට. වාහනේ බලය පිටිපස්සට දෙනකොට තල්ලු වෙලා යනවා ඉස්සරහට. අපි මෝටර් බෝට්ටුවක් අරන් බලන්නකෝ. දැන් හබල් ගහනකොට අර හබලේ මෙහාට පස්සට මෙහෙම අදිනකොට බෝට්ටුව ඉස්සරහට තල්ලු වෙනවා. අපි හබල් ගන්න මෙහෙම නේනේ. ඉස්සරහට ගහන්නේ නෑනේ. හබලෙන් මෙහෙම පස්සට දැන් මම මේක බෝට්ටුවක නම් ඉන්නේ මම මෙහාට වතුර ටික තල්ලු කරනකොට බෝට්ටුව ඉස්සරහට යනවා. නේ? එතකොට අපි දැන් අර හුලං වදින ෆෑන් එක කියලා හිතන්න. මේ ෆෑන් එක වගේ එකක්. ওই ෆෑන් එකම අරගෙන වතුර යටට දැම්මොත්. ෆෑන් එකේ හුලං එන්නේ මෙහාට නම් මේක වතුර යටට දැම්මොත් මේක තල්ලු වෙනවා මේ පැත්තට. බෝට්ටුවේ තියෙන මෝටර් බෝට්ටුවේ තියෙන ෆෑන් එකක්. පෙත්ත. නැව්වල තියෙන එහෙමයි. ඒ පෙත්තෙන් මොකද කරන්නේ? ලොකු හුලඟක් පීඩනයක් පිටිපස්සට තල්ලු කරනවා. ඒක ජලයනේ හුලඟ නෙමෙයි. එතන වතුර යට ජලයනේ තියෙන්නේ. ජලය මෙහාට තල්ලු කරනකොට නැව හරි බෝට්ටුව හරි මෙහාට තල්ලු වෙලා යනවා. කියන්නේ මෙහාට තල්ලු කරන සමාන ප්‍රමාණය මෙහාට තල්ලු වෙනවා.
පැහැදිලිද? ඒ කියන්නේ මම මෙහාට තල්ලු කරන සමාන ප්‍රමාණයක් මගේ පැත්තටත් බලය යෙදෙනවා. ඒක තේරෙනවද පැහැදිලිද? එතකොට හෙලිකොප්ටර් එකක් කියන්නේත් එහෙමයි. හෙලිකොප්ටර් එකක් පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන හෙලිකොප්ටර් කියන්නේ ලොකු පෙති තියෙන්නේ මෙහෙම උඩින්. ඒකෙන් මොකද කරන්නේ? මේ කැරගෙනකොට පහළට ලොකු හුලඟක් යෙදෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන හෙලිකොප්ටරයක් සාමාන්‍යයෙන් ගොඩබිමකට බාන තැනක් ගත්තම දූවිලි ඇවිස් වෙන පලාතම. ඒ කියන්නේ විශාල හුලං පීඩනයක්. පහළට යෙදෙනකොට අර යකඩ ගොඩ උඩට යනවා. නේ? එතකොට අර ගුවන් යානාවක් කියන එකට වඩා වෙනස් ක්‍රමයකට යන්නේ ඒත් ඔය හුලඟේ තියෙන ක්‍රමවේදයක් භාවිතා කළාමයි. ඒකෙත් කරන්නේ පස්සට තල්ලු කරනවානේ. ඒක ඉතින් අපි මේක විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. ඒකත් ඔය තාක්ෂණය වගේම දෙයක් භාවිතා කරන්නේ. ඒතකොට මෙන්න මේ සබාදහමේ තියෙන මොකද්ද? සබාදහමේ තියෙන තාක්ෂණයක් ක්‍රමවේදය. මේවා අමුතුවෙන් හොයාගන්න තියෙන දේවල්ද මේවා තියෙන දේවල්ද? තියෙන දේවල්. මේ කවුරුන් නිර්මාණය කරපු දේවල් නෙමෙයි. මේවා මේ ගුරුත්වාකර්ෂණයේ කවුරු හරි නිර්මාණය කරපු එකද? නෑ. තිබුණා මේක අතීතෙත් තිබුණා නේ. ඒ වගේ මෙන්න මේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට විද්‍යාඥයෝ හොයාගන්න මෙන්න මේ බාහිර ක්‍රමවේදේ. මේ දෙයක් ද්‍රව්‍යයක් මෙහෙම ඉස්සරහට තල්ලනකොට සමාන බලයක් පිටිපස්සට එදෙනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දහම තේරුම් කරන්න ගියාට පස්සේ මේක බුදුහාමුදුරට ඉස්සෙල්ලා මේව දැනගෙන හිටියා. මේක මේ බුදුදහම නෙවෙයි මේ සාමාන්‍ය දැක්මක්. සාමාන්‍ය අවබෝධයක්. මේකෙදි බුදුහාමුදුරුවෝ පෙන්නනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කර්මයකට විපාක ලැබෙනවා කියන එක මෙන්න මේ ක්‍රමවේදෙටමයි සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මෙන්න මේ විද්‍යාඥයෝ කියන කාරණාවෙත් බුදුහාමුදුරුවෝ කියපු කාරණාවෙත් වෙනස තියෙන්නේ විද්‍යාඥයෝ මේක පෙන්වන්නේ භෞතික ක්‍රියාවකට ලැබෙන ප්‍රතික්‍රියාව. භෞතික ක්‍රියාවකට ලැබෙන ප්‍රතික්‍රියාව. අපි වාහනේ රෝදේ කරකිනකොට වාහනේ ඉස්සරහට යනවා. බෝට්ටුවේ පෙත්ත පිටිපස්සට පීඩනයක් යදෙනකොට බෝට්ටුව ඉස්සරහට යනවා. හෙලිකොප්ටර් එකේ හුළඟ පහළට යදෙනකොට උඩහට හෙලිකොප්ටර් එක යනවා නේ. එතකොට අපි වාහනයක් තල්ලු කරන්න ගියත් දැන් දැකලා තියෙනනේ. අපි වාහනයක් තල්ලු කරන්න ගියා පිටිපස්සටනේ අපි බලය යොදවන්නේ. එරෙන පොළොව නම් අපි එරෙන යටටනේ. අමාරුයිනේ. එතකොට ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යොදවන්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ භෞතික ක්‍රමවේද නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේකේ මේ අභෞතික නැත්තම් රූප කියන්නේ කය මුල් කරගෙන සිද්ධ වෙන දේ නෙමෙයි. හිත මුල් කරගෙන සිද්ධ වෙන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව වෙනවා. අර කිව්වේ මොකද්ද? කය මුල් කරගෙන භෞතික දේ මුල් කරගෙන සිද්ධ වෙන ක්‍රියා ප්‍රතික්‍රියා ක්‍රමය. ওই විද්‍යාවේ පැහැදිලි කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කර්ම විපාක කියලා ඕකද? නෑ. ඔය සඳහා මුල් වෙන හිත කියන ක්‍රියාවට ලැබෙන සමාන වූ ප්‍රතික්‍රියාව. දැන් බලමු අපි පිනක් හෝ පවක් කරද්දී මෙන්න මේ හිත මුල් වෙලා ඒ හිතින් කරන ක්‍රියාවට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තමයි විපාක විදිහට ලැබෙන්නේ. ඒක පින වෙන්න පුළුවන්, ඒක පව වෙන්න පුළුවන්. දෙකටම එකම න්‍යායයි කරන දෙයට නෝ පින්පව් කියලා වෙන් කරගන්න. අපිට පින පව කතා වැඩක් නැහැ. දැන් අපි මේ ක්‍රමවේදය මොකද්ද කියලා බලමු. බුදුහාමුදුර කියන ගාථාවකින් මරන් බලන්න. දැන් මේවා කවුරු හරි වැරදි කියලා කියනවනම් මේ ගාථාවෙන්ම වෙන්නන්නේ ඒකෙම. සමහරවිට මම සාමාන්‍ය දේශනයේදී ගාථාවල් සූත්‍ර යොදා ගන්න ප්‍රමාණය අඩුයි. මොකද අපිට ඕන වෙන්නේ දන්න සිංහලෙන් තේරෙන සිංහලෙන් මොකක් කරගන්නද? මේක තේරුම් ගන්න එක. නේ? අපිට සූත්‍ර මෙන්න මේ සූත්‍රෙ මෙහෙම තියෙන්නේ මෙහෙම කියලා දැන් අර පොතක් ලියද්දී උපුටා ගැනීම ලියන්න ඕනනේ. ඒ කියන්නේ අපි පොතක් ලියනකොට ඔය විශ්වවිද්‍යාලවල බලන්නකො ගොංකමේ ප්‍රමාණය. අපි පොතක් ලියනකොට අපි අනිවාර්යයෙන්ම ඒක උපුටා ගන්නව කොහෙන්ද? වෙන පොතකින්. ඒ නිසා උපුටා ගැනීම ලියන්න වෙනවා. ඒ කියන්නේ කවදාකවත් අපිට අපේ මතයක් කියලා සාර්ථක පොතක් ලියන්න බෑ. ඒ කියන්නේ ලෝකේ අලුත් මත බිහි වේද කියන්නේ. බිහි වෙන්නේ ඇයි? අහන කොහෙන්ද මේක? උපුටා ගත්තේ කියලා. අර කොටේෂන් කියලා ලියන්න ඕනේ පොතේ අවසානයේදී උපුටා ගැනීම මේකේ. ඒ කියන්නේ මෙන්න මිනිහේ කියප එකම තමයි දැන් අපිට කියන්නේ වෙලා දෙන්නේ. එහෙම නැත්නම් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් එහෙම මොඩියෝ ටිකක් බිහි වෙන අධ්‍යාපනයකනේ අපි ඉන්නේ. එහෙම නෙමෙයි. අපේ මතයකුත් එන්න ඕන. නමුත් මම මේ හැම වෙලේම කොටේෂන් එක පෙන්නන්නේ බුදුහාඳුරු කියපු මතෙත් එක්ක සංසන්දනය කරලා. ඒ කියන්නේ බුදුහාඳුරු කියපු මතයට වඩා අලුත් මතයක් මට බිහි වෙනවා කියන එක නෙමෙයි. බුදුහාඳුරු ශ්‍රාවකයාට නිදහස දීලා තියෙනවා. තමන් දන්න භාෂාවෙන් තමන්ට අහන කෙනාට තේරෙන උපමා භාවිතා කරලා මේක පැහැදිලි කරලා දෙන්න. එච්චරයි. මේ වෙන ඒ නිදහස බුදුහාමුදුරු දීලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ ධර්මතාවය පැහැදිලි වෙන්න ඕන. ඔන්න මේ මොකද්ද? අපි කර්ම විපාක කියන එකනේ කතා කරන්න ගියේ. දැන් අපි කියනවා පින කියන්නේ යම් චේතනාහම් භික්කවේ කම්මං කියලා තැනක් කියනෝනේ. කර්මය කියලා කියන්නේ දැන් අපි සිංහලයේ කර්මය කියන එකයි බුදුහාමුදුරු කර්මය කියන එකයි දෙකක්. කර්ම ක්‍රියා කියලා අපි කතා කරනෝනේ. කර්මය කියලා කියන්නේ ක්‍රියාව කියලානේ අපි කියන්නේ.
කර්මස්ථාන කියලා කියන්නේ ක්‍රියාව කරන ස්ථානය. කර්මය කියන්නේ මොකද්ද? ක්‍රියාව. කර්මකාරකය කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියන එක තමයි අපේ සිංහල භාෂාවේ අදහස. හැබැයි බුදුහාඳුරු පැහැදිලිවම පෙන්නනවා චේතනාහම් වික්කවේ කම්මං. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට නෙමෙයි චේතනාවට කියලා. මේක වරද්දගෙන තියෙන්නේ මෙතන ඉන්න බහුතරයක්. හොඳද? ඒක නිසා මම හිමින් කියලා දෙන්නේ ඒකයි. මේක ඇස්සේ තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ භාගයක් වෙනස් කරගන්න තියෙන්නේ. ඕගොල්ලෝ හිතන්නේ මේ බණ තියෙන්නේ කටපාඩම් කරලා අහගෙන ඉඳලා සාදු කියන්නේ කියලා නෑ නේ. මේවා අපි අර ওই ක්‍රමවේද දැනගත්තට පස්සේ ගුවන් යාන හැදුවා වගේ. ඊළඟට වාහන හැදුවා වගේ, බෝට්ටු හැදුවා වගේ අපිට අපේ ජීවිතේ මොකක් කරගන්න පුළුවන්ද? ඕන දිශාවකට හදා ගන්න පුළුවන්. මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. මම මෙච්චර කියන්නේ මේක කරන්න පුළුවන් නිසා. ඕගොල්ලෝ බලන්න මේක තේරුම් ගත්තොත් අවගොල්ලෝ තදින්ද ලෝක කරන්න පටන් ගන්නවා. හරිද? චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාහම් බික්කවේ කම්මං. චේතනාව සමානයි කර්මය. කර්මය සමානයි චේතනාව. කර්මය කියලා කියන්නේ බුදුදහමේ ක්‍රියාවටම නෙමෙයි. කර්මය කියන්නේ මොකටද? චේතනාවට. බුදුහාඳුරු කියන ඔන්න අර සෑම ක්‍රියාවකටම සමානව ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා කියලා බුදුහාඳුරු කියපු විදිය. යාදිසං වපතේ බීජං තාදිසං හරිතේ පලං. ඒකෙදි බුදුහාඳුරු කියනවා යම් බීජයක් වගා කරනවද ඒ බීජයට සමාන ඵලයක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ බීජයට සමාන ඵලයක්. පොල් ගහක් නම් පොල් ගෙඩියක් නම් අපි බීජය වෙන්නේ ඒ පොල් ගෙඩියෙන් හට ගන්න පුළුවන් පොල් ගහක්. කොස් ඇටේ නම් බීජය කොස් ගෙඩියෙන් කොස් ඇටෙන් හටගන්නේ කොස් ගහක්. නේ? ඊළඟට මොනවා හරි බීජය කියන එකට වී ඇටයකින් හටගන්නේ ගොයන් ගහක්. නේ? ඒ කියන්නේ වී ඇටයට සමාන්තර ගහක් තමයි ඵලයේ විදිහට හටගන්නේ. ඒ ඇරෙන්න කොස් ඇටයකින් දෙල් ගහක් හටගන්නේ නැහැ. ඊළඟට වී ඇටයකින් මේ කොස් ගස් හටගන්නෙත් නැහැ. ඒ කියන්නේ peer ඇටයකින් අඹ ගස් හටගන්නවද? අඹ ඇටයකින් peer ගස් හටගන්නවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන්නේ බීජයට සමාන ඵලයක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් ලැබෙනවා කියන එක. ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? බීජය ප්‍රතික්‍රියාව කියන්නේ ඒ හා සමාන ඵලයක්. අඹ ඇටයකින් අඹ ගහක්. ඔක තව ඉස්සරහට විස්තර කරන්න පුළුවන්. අපි ඒ තැන් වල තව විස්තර කරගෙන යමු. මේක අද දැනට මුල් අවස්ථාවේ මේ කරන පැහැදිලි කිරීම. හරිද? එතකොට කර්මය කියලා බුදුහාඳුරු පෙන්නන මොකද්ද? බීජය ඒකට ලැබෙන ඵලයේ විදිහට පෙන්නනවා විපාකය ඒ බීජයට හටගන්න ගහ. දැන් කොස් ඇටේ කර්මය වෙනකොට කොස් ගහ ඵලය වෙනවා. විපාකය වෙනවා. නේ? කොස් ඇටේ කර්මයේ බවට පත් වෙනකොට කොස් ගහ විපාකේ වෙනවා. එහෙනම් කොස් ඇටේ නිසා කොස් ඇටේ කියන කර්මයට කොස් ගහ කියන විපාකේ හටගත්තා. ඒකෙන් හටගන්නේ කොස් ඇටයි හටගන්නේ. හරිනේ? එතකොට බලන්න ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක්. ඒක සමානයි ප්‍රතිවිරුද්ධයි කියලා කියනවනේ. එහෙනම් ඔන්න සමානයි ප්‍රතිවිරුද්ධයි කියන එක ආයෙ බලන්න. දැන් මම කිව්වා මෙහාට යම් දෙයක් තල්ලු කරනවා නම් මම මෙහාට යම් දෙයක් තල්ලු කරනවා නම් මම මෙහාට යම් දෙයක් තල්ලු කරනකොට ඒ හා සමාන බලයක් කා දිසට දෙන්නේ? මන් දෙසට එනවා. ඒක උදාහරණයකින් ගත්තෙන් කැටපෝලයක් අරගෙන මම මගේ පැත්තට ඇදලා ඇතෑරියොත් අර පැත්තට යනවා. හැබැයි මම කැටපෝලේ අරගෙන කැටපෝලේ ගල තියලා මෙහාට අදිනවා. ඒ කියන්නේ බාහිරට ක්‍රියාවක් දුන්නා. බාහිරට ක්‍රියාව දීලා ඇතෑරියොත් මොකද වෙන්නේ? මේ ගල් ගෙඩිය මම ඇදපු වේගෙන් මගේ දිශාවට එනවා. ඒ කියන්නේ මම කැටපෝලේ අරගෙන බාහිරට ඇද්දොත් ඒ වේගෙන්ම ඒ ඇදපු වේගෙට ජවයෙන් මගේ දිශාවට ප්‍රතික්‍රියාව වෙනවා. එහෙනම් ඇදපු එක ක්‍රියාව ආය ආපස්සට ගල එන එක ප්‍රතික්‍රියාවනේ. එහෙනම් කර්මය වෙන්නේ මොකද්ද? මම කැටපෝලෙන් ගල මෙහාට අදින එක. විපාකේ වෙන්නේ ඒ ගල ඇවිල්ලා මගේ දිශාවට එන එක. පැහැදිලිද ඒක? එහෙනම් බාහිරට කර්මයක් සිද්ධ කරොත් ඒකේ ප්‍රතික්‍රියාව වෙන්නේ කොහාටද? තමන්ගේ දිහාවට. බාහිරට කර්මයක් සිද්ධ කරොත් ප්‍රතික්‍රියාව වෙන්නේ තමන්ගේ දිහාවට. දැන් මෙන්න චේතනාහම් බිකවේ කර්මං චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. කර්මයට සමාන ප්‍රතිවිපාකයක් ලැබෙනවා කියන එකත් දැන් පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න මම මේ තාමත් එමින් හැමෝටම තේරුම් ගන්න පුළුවන් මට්ටමින් කියන්නේ. කර්මය කියලා කියන්නේ නම් චේතනාව විපාකය කියලා කියන්නේ ඒ චේතනාවට ලැබෙන ප්‍රතිවිපාකය. දැන් කර්මය බාහිරට කරොත් විපාකය එන්නේ තමන්ගේ දිහාවට. නේ? කැටපෝලේ අර පැත්තට ඇද්දොත් ගල මේ පැත්තට එනවා වගේ. එහෙනම් සමානයි ප්‍රතිවිරුද්ධයි නේ? සමානයි ප්‍රතිවිරුද්ධයි. මම මෙහාට ඇද්දාම සමානව ප්‍රතිවිරුද්ධ දිශාවට එනවා මගේ දිහාවට එනවා.
චේතනාම් බික්කවේ. චේතනාව තමයි කර්මය කියලා පෙන්නද්දී බුදුහාඳුරු චේතනාව කියන එක පෙන්නනවා මෙන්න මේ වගේ. අපිට චේතනාව. දැන් අපි මොනම හරි දෙයක් කරද්දී සිතවිල්ලකින් තොරව අපිට යම් දෙයක් කරන්න පුළුවන්ද? කිසිම දෙයක් කරන්න බෑ. සිතවිල්ලක් පහළ නෙමෙයි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ බුදුදහමේ අවිඥානික ක්‍රියා කියලා. හරිද මම ඔයාලට කිව්වේ? දැන් අපිට විද්‍යාවේ තියෙන අවිඥානික ක්‍රියා ඇසිපිය ගහන ඒවා අර මේ සමහරලාට අතපය හෙල්ලනවා ඇඟිලි හෙල්ලනවා අවිඥානිකයි. මේ බුදුදහමේ අවිඥානික හුස්ම ගන්න එකත් අවිඥානිකයි නේ විද්‍යාවට අනුව. බුදුදහමේ අවිඥානික ක්‍රියා කියලා දේවල් නෑ. ඒ කියන්නේ විඥාණයෙන් තොරව. විඥානේ නැති වෙලාවකදී අපි දැන් විඥානය කියන එකයි මේ මොනවාද විද්‍යාව විඥානය කියන එක දෙකක්. අපි විඥානය කියන්නේ මොකද්ද? මිනිස්සෙගේ ජීවයේ පවතින මොකක් එක්කද? විඥානයත් එක්ක. අවිඥානිකව ක්‍රියා සිද්ධ වෙන නම් විඥානේ නැති වෙලාවෙත් විඥානේ නැතුවත් ක්‍රියා සිද්ධ වෙනවා කියන එක නෙනේ. එහෙනම් මැරිච්ච මිනිස්සු ඇසිපිය ගහන්න ඕන, හුස්ම ගන්න ඕන. ඇයි ඒ? ඒ විඥානේ නැහෙනේ. දැන් විඥානේ ශරීරයෙන් ඉක්මලා යනවා කියනනේ මරුණාමනේ. ඒතකොට මොකක්ද දැන් අවිඥානික ශරීරයෙන් තියෙන්නේ? දැන් අවිඥානික ශරීරය ඇසිපිය ගන්න හුස්ම ගන්නවද? නැහැ. මේ අවිඥානික ක්‍රියා කියන වචනේ විද්‍යාව කියන එකේ අර්ථකථනය වැරද්දක් ඇති. එතන යාලා කියන්නේ අවිඥානික ක්‍රියා කියන ওই කියන එකට නෙමෙයි වෙන්නේ. කෙසේ වුණත් බුදුදහමේ අවිඥානික ක්‍රියා කියලා නැහැ. මේ ඇසිපිය ගහන එක පවා අපි දැනුවත් සිද්ධ වෙන්නේ. සීයෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අර බුදු කෙනෙක්ගේ ඔක රහතන් වහන්සේලාට සිද්ධ කරන්න බැරි දෙයක්. රහසින්වත් පව නොකරයි කියනෝනේ බුදුහාඳුරු. මොකද රහසින්වත් පව නොකරයි කියන්නේ? ඔය රහසින්වත් පව නොකරයි කියලා කියන්නේ බුදුහාඳුරුවන්ගේ ශරීර චලනයක් කිසිම වෙලාවක තමන්ගේ අනුදැනුමකින් තොරව සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක රහතන් වහන්සේ කෙනෙකුට කරන්න බෑ. බුදු කෙනෙක්, ඒ කියන්නේ බුදුහාඳුරන්ට විතරයි කියන්නේ රහසින්වත් පව නොකරයි කියන්නේ අරහන් කියලා කියන්නේ. ඒතර ඒ ගුණයේ තියෙන බුදු කෙනෙකුට විතරයි. බුදුහාඳුරන්ගේ ශරීර චලනය ඇසිපිය ගැසීම පවා සිද්ධ වෙන්නේ අනුදැනුමක් ඇතුව. දැන් අපි කියන්නේ අනේ මම දැනුවත් නම් මధుරව මරලා නැහැ, නොදැනුවත්ව මැරිලා තියෙනවද දන්නේ නැහැ. මගේ අතින් කවදාකවත් දැනුවත් නම් පව සිද්ධ වෙලා නැහැ. නොදැනුවත් මං මේ බැරි වෙලා පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවද දන්නේ නැහැ කියලා කියන්නේ අපි ඒක මොකක් කරනවද? අවිඥානික පැත්තට නොදැන කරපු දේවල් account එකට දැම්මම අපි ගැලවිලා නේ. ඒ කියන්නේ මොකද අපි නොදැන බොහෝ දේ අපිට සිද්ධ වෙනවා. අර චූටි ළමයින්ටත් එන්නේ අර චූ යන්නේ. ඒ වගේ. එනි පොඩි කාලේ නොදැන නෙවෙයිනේ ඒත් එන්නේ අපි හිතන් ඉන්නේ. නොදැනේ කියලා. නමුත් ඒක දැනගෙනම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ළමයට වෙන කරන්න ක්‍රමවේදයක් කියලා දීලා නැතිකොට ඒ ළමයා දන්න විදිහට ඒ වැඩේ කරනවා. අපිට හිතන් ඉන්නේ මේ ළමයට එහෙම අවිඥානිකව සිද්ධ වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. ඒතර බුදුහාමුදුරන්ගේ ශරීර චලනයක් පවා අවිඥානිකව සිද්ධ වෙන්නේ නැති නිසා ඇසිපිය ගැහිමක් පවා බුදුහාමුදුරන්ගේ අතින් නොදැන කිසිවක් සිද්ධ වෙනවා කියලා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සැතපෙන්නේ ගියාට පස්සේ ඒ ඇලයට සැතපුණාම ආයේ ඒකේ හෙල්ලෙන්නේ නැහැ. උදේ නැගිටිනකොටත් ඒ හිටපු විදිහම තමයි. අපි නම් ඉතින් දන්නෝනේ නේ. උදේ ඉඳාගත්ත විදිහට නේ මේ රැ ඉඳාගත්ත විදිහට නේ උදේ නැගිටින්නේ. සමහරට ඔළුව තිබිච්ච පැත්තේ කකුල් දෙක දඟලලා අර හිමීට පෙරලා. ඒ කියන්නේ අපි නිින්දෙන් මොනව කරනවද? නිින්දෙන් දඟලනවා, එහෙම කරනවා, ඉන්න තැන ඒ දේවල්. ඒතර අවිඥානික ක්‍රියා කියන දේ නැහැ. හැමදේම සිත පෙරටු කරගෙනම සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ සිත පෙරටු කරගෙන හැමදේම සිද්ධ වෙන නිසා මේවා හැම එකක්ම මොකක් වෙනවද? චේතනාව නිසා සිද්ධ වෙන ක්‍රියා. චේතනාව නිසා සිද්ධ වෙන ක්‍රියා නම් හැම එකම මොනවද? කර්ම වෙනවා. දැන් ඔන්න ඕවා තේරෙනකොට තමයි බය හිතෙන්නේ. ඇයි දැන් අපි හිතන් ඉන්නේ අපි සත්තු මරණ වෙලාවට මල් පූජා කරන වෙලාවට පින් කරනවා. සත්තු මරණ බොරු කියන කේලම් කියන වෙලාවට තමයි පව් කරන්නේ. දන් දෙන මල් පූජා කරන වෙලාවට තමයි පින් කරන්නේ. අනිත් වෙලාවට අපි කිසිම කර්මයක් සිද්ධ දැන් ඕගොල්ලෝ මොකද්ද කරන කර්මය? අපි කිසිම කර්මයක් දැන් පව් කරනවද පින් කරනවද? දැන් එහෙමනේ ඕගොල්ලෝ පාරේ ඇවිදිනා කියන්නේ දැන් පව් කරනවද පින් කරනවද? නෑ සත්තු මරණ එක අපි හිතලා කරන්නේ චේතනා නිසානේ. දැන් සත්තු මරණ ආස බලාපොරොත්තු වෙන්නේ පාරේ. ඒක කර්මයක්ද නෙමෙයිද? දැන් පාරේ යන එක පිනක්ද පවක්ද? පිනකුත් නෙමෙයි පවකුත් නෙමෙයි. එහෙනම් ඒ කියන්නේ කර්මයක් නෑ. ඒතර කර්මයක් නැත්තම් මොකද්ද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා සංකාර තුනයි තියෙන්නේ. කර්මයක් නොකරන රහතන් වහන්සේලා. ඒ කියන්නේ පුඤ්ඤ කර්ම, පාප කර්ම සිද්ධ වෙන්නේ නැතුව ක්‍රියාසිට කියලා ඒවා පහළ වෙනවා.
ක්‍රියාසිත පහල කරන් ඉන්න පුළුවන් රහතන් වහන්සේලාට 100න් ඉන්නලාට ක්‍රියාසිත පහල වෙනවා. ඒ අයන අනිත් සියලුම දෙනාට එක්ක පුඤ්ඤාභි සංකාර එක්ක අපුඤ්ඤාභි සංකාර කියන එක පහල වෙන්නේ. අපිට ආනන්ජාභි සංකාර පහල වෙන්නේ නැහැ. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර පහල වෙනවා. දැන් පාර යනකොට පහල වෙන්නේ පුඤ්ඤාභි සංකාරات අපුඤ්ඤාභි සංකාරات නොවේ නම් අනිවාර්යයෙන්ම මේක මොකක් වෙන්න ඕනද? ක්‍රියාසිත වෙන්න ඕන. ක්‍රියාසිතක් නම් අනිවාර්යයෙන්ම අපි රහත් වෙලා වෙන්න ඕන දැන් ඉන්නේ. මේව ලොකුවට පටලවා ගන්න එපා. මම පොඩි තැනක් කිව්වේ. මේ හැම එකක්ම කර්ම කියන එකට අයිති වෙන. හැබැයි ඔයගොල්ලෝ හිතන කර්මෙම නෙමෙයි. ඒ නිසා මේ හැම එකක්ම දැන් බලන්න බුදුහාරු කර්ම කියන එකේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංස්කාර තුනයි නේ තියෙන්නේ. අවිජ්ජාපච්චය සංකාර. සංකාර කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංකාර තුනයි. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනෙන්ජාවි සංකාර. ආනෙන්ජ සංකාර කියනවා ධානා මට්ටම් වලදී හට ගන්න දේවල්. මේ කාමාවචර මට්ටමේ වුණා ආනාර්ය දානවල පවා ආනන්ජාභි සංකාරයක් තියෙනවා. ඒක අපි පස්සේ පැහැදිලි කරගමු. අනිත් දැන් දෙකේදීම අපිට සිද්ධ වෙන්නේ පුඤ්ඤ පාප. ওই දෙක. ওই දෙකෙන් ওই තුනෙන් තොර සිතවිල්ලක් පහළ වෙන්න. අපි සිතවිල්ලක් පහළ නම් අනිවාර්යයෙන්ම ඒ සිතවිල්ල ওই තුනෙන් එකකට අයිති වෙනවා. එහෙනම් ආනන්ජ සංකාර කියන්නේ ධානය ලබාගෙන නැහැනේ අපි. ඒක නැත්තම් අනිවාර්යෙන් ওই දෙකෙන් එකකට මොකද පුඤ්ඤ පාප කියන දෙකෙන් එකකට වැටෙන්න ඕනද නැද්ද? වැටෙන්න ඕන. එහෙනම් පාර යනකොට සිතවිලි පහල කරගෙන නෙමෙයිද පාර යන්නේ? පාර යනකොට සිතවිලි පහල වෙනවා. එහෙනම් ඒක ওই දෙකෙන් එකකට වැටෙන්නේ. වෙන සිතවිලි චේතනහම් බික්කවේ කම්මන්නම්. චේතනාව නම් කර්මය. දැන් චේතනාව පහල වෙලා නෙමෙයිද පාර යන්නේ? එහෙනම් පාර යන චේතනාව කියන එක කර්මයක් වෙලා නේද? බුදුහාරු කිව්වද මේ දාන වේලාවට චේතනාව මල් පූජා කරනකොට චේතනාව කර්මං අනිත් වේලාවට චේතනාව අකර්මං කියලා. නෑ බුදුහාම කියන්නේ චේතනාම් බික්කවේ කම්මං චේතනාව කියන්නේම කර්මය. එහෙනම් චේතනාව පහළ නැහැ කියන්නේම කර්මය සිද්ධ වුණා කියන එක. අපි ඕවා මම මේ ප්‍රශ්නයක් ඔළුවට දුන්නේ හොඳේ. ඔක විසඳුමක් අද ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕවත් එක බලන්න අපි ඉන්න තැන ඒක විසඳ ගන්න ඕන. හරි අපිට ඕන එතන නෙමෙයි. හොඳ නරක කියන කර්මය කියන එකේදී චේතනාව කර්මය කියලා කියද්දී අපි බලමු උදාහරණයක් කරන් පංචශීලනේ අපි දැන් මේ රකින්නේ. අපි සතෙක් මරනකොට සත්ත්ව ඝාතනයක් කරනකොට මේ මොනවා හරි දෙයක් කරද්දී සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් අපේ අවශ්‍යතාවයක් තියෙනවා. එකක් අවශ්‍යතාවයක් තියෙනවා. දෙවෙනි එක තමයි ඒ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්න නම් අපේ ඒකට හිත කැමැති වෙන්න ඕන. හිත කැමැති වෙන්න ඕන. එකක් තමයි මෙහෙමද අපි මාළු අල්ලනවා කියලා හිතමු. උදාහරණයක් වань තේරෙයි ඔයගොල්ලන්ට. නැත්නම් අපහැදිලි වගේ මාළු අල්ලනවා කියන්නේ බීජ කොක්ක කරගෙන ගිහලා මාළු අල්ලනවා. මේ මාළු අල්ලන මිනිස්සයාගේ අවශ්‍යතාවය මොකද්ද? මාළු අල්ලගෙන ගෙදර ගිහලා කන්න හරි සල්ලි හොයන්න හරි නේ. අපි හිතමු කන්න කියලා. රසට කන්න ඕමනාවක් තියෙනවා. දියපිනවා වගේ රසට කන්න ඕමනාවක් තියෙනවා. ඒ නිසා මේ මිනිස්සයා ගිහලා මාළු අල්ලනවා. මේ මිනිස්සුන්ට තියෙන්නේ සත්ව මරණ චේතනාවද මාළු අල්ලන චේතනාවද? මාළු අල්ලන චේතනාවේ අවශ්‍යතාවයනේ මාළු අල්ලන එකනේ. අනේ එතකොට මාළු අල්ලනවා. දැන් මාළු අල්ලන ගිහලා පිළි කොක්ක දාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ මේ මිනිස්සු දැන් පවද්ද කරන්නේ පිනක්ද? පවක්. එතකොට මට පෙන්වන්න දැන් මේකේ පවක් සිද්ධ වෙන තැන කොතනද? මොකද්ද මොන චේතනාවකටද පව වෙන්නේ? පවක් සිද්ධ වෙන කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඔව් දැන් මොකද්ද මේ? පක්‍රමී දුව. එනගත් උපක්‍රමී දුව. කතා නැරුවා. ඒක පවක් සිද්ධ ඔව්. එතකොට දැන් ඔතන චේතනාව කියන එක වෙන්නේ මොකද්ද? චේතනාවට සමාන ප්‍රතික්‍රියාවක් ලැබෙන්නේ. දැන් උපක්‍රමයක් යෙදුවා නම් උපක්‍රමයට සමාන ප්‍රතික්‍රියාවක් තමයි උපක්‍රමයක් දෙන්නේ. ඒ කියන්නේ බලන්න කොස් ඇටයකින් කොස් ගහක් නම් හටගන්නේ. අපි යෙදුවේ උපක්‍රමයකට නම් උපක්‍රමයේ විපාකයක් නම් අපිටත් උපක්‍රමයක්ම විපාක විදිහට ලැබෙනවා. ඔය කියන එක වැරදි නෑ. බලමු අපි පැහැදිලි කරගමු. මෙන්න මෙහෙම දෙයක්. අපි සත්‍යයක් මරණ වෙලාවේදී අපි කැමති වෙන්නේ සතාව, ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය වෙන්නේ සතාව මරන්න. මේ සතාව මරන්න අපිට අවශ්‍යතාවය ඇති වුණාට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ සඳහා අපේ හිතින් මොකක් කරන්න ඕනද? මේ කාර්ය සිද්ධ අපේ කයින් සිද්ධ කරන්න බෑ මරණ එක. මේ කය වැඩ කරන්නේ නෑ කවුරු කැමති වෙන්නේ නැත්තම්ද? සිත කැමති වෙන්නේ නැත්තම්. කය වැඩ කරන්නේ නෑ හිත කැමති වෙන්නේ නැත්තම්. ඒක හරියට ගත්තාම දැන් ඔන්න අපි සමහර අය ඉන්නවා ගෙවල් වල දැන් ඔන්න නෝනේ මහත්තයා කියන්නකෝ මේ
මහත්යට උමනාව තුන ගෙදරට හිඟන මිනිස්සෙක් එනවා. සල්ලි ඉල්ලගෙන ආවා කියන්නේ. දැන් ගෙදර සල්ලි දෙන කාගාවද? නෝන ගාව. දැන් මහත්ය තමයි ගෙදර එළියේ ඉන්නේ. මහත්යට අනේ අර හිඟන මිනිස්සෙක් ආවට පස්සේ අනේ මේ මිනිස්සෙට කීයක් හරි දෙන්න ඕන කියලා හිතනවා. හිතුණට දැන් දෙන්න සල්ලි ටික දෙන කාගාවද? නෝන ගාව. නෝන ගාව මේ සල්ලි ටික තියෙනවා නම් අපි අනිවාර්යෙන් මහත්යට දැන් මේක දෙන්න උමනා වුණාට මේක කරන්න බෑ. අනිවාර්යෙන් කවුරු කැමති කරගන්න ඕනද? නෝන කැමති කරගන්න ඕන. එහෙනම් ඊට පස්සේ ගිහිලා අනේ නෝන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ අපි මේ මනුස්සර කීයක් හරි දෙමු කියලා අනේ පිස්සුද මේ ගන්නන්ට දෙන්න හල්ලි අපි ගාව නැහැ කියලා කිව්වොත් වැඩේ එතනම ඉවරයි. ඉතින් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ වැඩේ කෙරෙන්නේ නෝන කැමති වුණොත් විතරයි. අපි දන්නවා නෝන අකමැති වුණොත් මේ වැඩේ කෙරෙන්නෙම නැහැ. අන්න ඒ වගේ මේ කය ක්‍රියාත්මක වෙන්නේ හිත කැමති වුණොත් විතරයි. එහෙනම් හිත කැමති කරගන්නවා කියලා කියන්නේ මේකට අපි වෙහසක් යොදලාද නැද්ද? අනුදැනුමක් ඇතුවද සිද්ධ වෙන්නේ නැතුවද? අනුදැනුමක් ඇතුව මේ සිද්ධ වෙන්නේ. ඒක මෙන්න මෙහෙම උදාහරණකින් ගන්න. මම මේ කියන එක පැහැදිලි නැත්නම් අහන්න. දැන් අපි යනෝ නේද මේ බැංකු ලෝන් ගන්න. බැංකු වලට ලෝන් ගන්න ගියාම දැන් අපිට අවශ්‍යතාවය මොකද්ද? බැංකුවෙන් සල්ලි ගන්න. බැංකුවෙන් සල්ලි ගන්න ඕනකට අපි ඉක්මනට යනවා බැංකුවට. බැංකුවට ගියපු ගමන් බැංකුවේ අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවද? එහෙම ඉෂ්ට කරන්නේ නැහැ. අර නෝනගෙන් අවසර ගන්න ඕන වගේ නෝනගෙන් අහන්න ඕන වගේ බැංකුවේ අය අපිට මොකද්ද දෙන්නේ? දෙනෝ ෆෝම් සෙට් එකක් නේ. දීලා අතනස්සම් කරන්නේ කියයි මෙතනස්සම් කරන්නේ කියයි අප බඳින්නේ කියයි නේ. ඉඩම මේක ඔප්පුවක් තියලා දෙන්නේ කායි අපේටත් අස්සම් කරලා අස්සම් කරන්න කීපලක් අස්සම් කරනවද? රෙගුලාසි වගන්ති දාලා අහමුනොත් මෙහෙම නේ. ඔයගොල්ලෝ බැංකු ලෝන් එකක් ගන්න ගියාම අර එන පොලේ තුනෝ මාස 3ක් විතර කියවන්න පුළුවන්. චූටි අකුරෙන් ලොකුවට දීලා තියෙන වගන්ති දීලා හැම වගන්තියක් අර ඒ සෙට් එකක යටම මොකක් කරන්න ඕනද? අස්සම් කරනවා. අපි ඔය ඔක්කොටම අස්සම් කරලා ඉවරුනාට ඔය වගන්ති ටිකට එකඟ වුණාට පස්සේ තමයි මොකක් කරන්නේ? ඒ ණය අපිට පාස් කරන්නේ නේ. ඒ වගේ එහෙනම් ඔන්න නෝන කැමති කරගන්න අර නෝනගෙන් වගන්ති ටිකක් දෙන නෝන. වගන්ති ටිකට අපි එකඟ වුණොත් තමයි නෝන අපිට මොකද්ද කරන්නේ? සල්ලි පාස් කරන්නේ. ඒ වගේ බැංකුවට ගියාට පස්සේ බැංකුවෙන් සල්ලි ඉල්ලුවාම බැංකුවේ නෝනලා අපිට දෙන්නේ සල්ලිද ෆෝම් සෙට් එකක්ද? ෆෝම් සෙට් එකක්. ඒ දින එකට වගන්ති ටිකට අපි එකඟ වුණොත් විතරක් අපිට සල්ලි දෙනවා වගේ අපි සතෙක් මරන්න ඕනේ කියලා හිතනකොට අපිට අවශ්‍යතාවයෙන් මේ මාළුව මරන්න ඕනේ කියලා අපි හිතනකොට අපේ හිතෙන් වගන්ති ටිකක් දෙනවා. මෙන්න මේ වගන්ති ටිකට අපි කැමති වෙන්න ඕන. කැමති වුණොත් තමයි කය මොකක් කරන්නේද? හිත කයට නිවේදනය දෙනවා හරි. ඔයා මේ වැඩේ කරන්න කියලා. එතකොට අපි කරන්නේ දැනවත්වද නොදැනවත්වද? දැනුවත් තමයි. මේ වගන්ති ටිකට එකඟ වෙලා. දැන් බැංකු ණයක් අපිට මේ නොදැනුවත්ව අරන් මම මේ දැනුවත්ව අරගත්තු බැංකු ණයක් නෙමෙයි. මම දන්නේ ඒක ගත්තයි කියලා. දීපු ගමන් මොකද කරන්නේ? මේ ඔයා අත්සන් කර මේ තියෙන්නේ. දැන් අපි සමහරවිට කාලයක් ගිහලා අපිට මතක නැහැ. ඔය ෆෝන් සිම් එකම ගත්තාමනේ. ගත්තා නේ මම නම් ඔක පාවිච්චි කරෙත් නැහැ ගෝ ගමන් එහෙම මොකද කරන්නේ? අර කොලේ අත්සන් කරපු කොලේ පෙන්නනවා. මේ තියෙන ඔයා අටින් අත්සන් කළා මේ අහවල් දවසේ. එහෙමද? එදාට තමයි මතක් වෙන්නේ. ඒ කියන්නේ මේ මගේ අස්සනේ යෙදුවේ නැතොත් අපිට ඒක සක්‍රිය කරගන්න බෑනේ නේ. ඒ කියන්නේ මම ඒකට එකඟ වෙලා තියෙන මේ වගන්ති ටිකට එකඟ වෙලා තියෙන. ඒ වගේ අපි මොනවා හරි කය ක්‍රියාත්මක කිරීමක් කරද්දී අපි නොදැනුවත්ව මේ වගන්ති ටිකක් තියෙන. බලමු මේක පැහැදිලි කරගමු අපි. එතෙන්දි කියනවා මෙන්න මෙහෙම දෙයක්. අපි සතෙක් මරනකොට අපිට එන පළවෙනි වගන්තිය මේ සතා මරන්නයි කියන වචනේ පාවිච්චි වෙන්නේ මේ මරණයි කියලා වචනේ පාවිච්චි වෙන්නේ මේ ජීවතුන් අතර ඉන්න නිසානේ. දැන් ගස්ුත් මරන්න පුළුවන්. ජීවත් වෙන නිසානේ නේ. ගල් මරනවද? වතුර මරනවද? ඇල් මරන්න පුළුවන් නේ. ඇල් මරණයි කියලා කරන්නේ. ඇල් ගතිය අයින් කරලා උණු කරනවානේ. ඒ ස්වභාවය නැති කරනවා කියන්නේ මරණයි කියන එකම කරන්නේ මොකද? ඒ තියෙන தත්ත්වය ඒක විනාශ කරනවා කියන එක නේ. එහෙනම් මරණයි කියන එකම අපි දන්නවා පණ තියෙන කෙනෙක් ජීවයක් ඒක විනාශ කරන්නයි අපි මේ හදන්නේ. ජීවයක් කියන්නේ දැන් මේ විනාශ වෙන්න තියෙන එකක්ද? තව ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන් එකක් නිසාද? ජීවත් වෙන්න පුළුවන් එකක් නිසා. එහෙනම් අපි සතෙක් මරනකොට අපි එකක් දැනගෙන ඉන්නවා. ඒ තමයි මේ සතාට බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නේ? ජීවත් වෙන්න පුළුවන්. අපි හිතින් දෙන වගන්තිය මේ සතාට බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ජීවත් වෙන්න පුළුවන් සතා ඔයා ඒ සතාගේ ජීවිතේ මෙතනින් අවසන් කරන්න ඔයා මොකක් වෙන්න ඕනද? කැමති වෙන්න ඕන. ඒ කියන්නේ ඒ සතාට බොහෝ ආයුෂ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ සතාට අල්පායුෂ ලැබෙනවට ඔයා කැමති වෙන්න ඕන. පළවෙනි වගන්තිය. ඒකට කැමතිද? හරි. දෙවෙනි එක තමයි මේ සතා මැරෙනකොට අනිවාර්යයෙන් මොකක් වෙනවද?
දුක් විඳිනවා. මැරෙන්න කැමතිද කවුද? ඒක අපි දන්න මැරෙන්න කැමති නැහැ කවුරුද? ඒකනේ අපි උපායවල යොදන්නේ. ඇයි ඒ? මෙයා කැමැත්තෙන් ඇවිල්ලා ආමම මරාපන් කියනවද? එහෙනම් උපායවල යොදලා බිලි කොකු දාන් ඉන්න ඕනේ නෑනේ නේ? වැවගාව මුහුද ගාවට හරි වැවගාවට ගියාම මාළු මොකක් කරනවද? අනේ මාවත් මරන්න අයියේ කියලා එන්න ඕනනේ. එහෙම නෑනේ. එන්නේ නැහැ කියලා කියන්නේ මූ මොකක් කරනවද? මූ කොහොම හරි මෙතනින් පැනලා යන්න හදන. පැනලා යන්න හදනවා කියන්නේ මූ මේකට කැමතිද අකමැතිද? අකමැති නිසානේ. බලන්න මේ අපි හිතින් හිතුවේ නැතුණාට මේ සිද්ධ වෙන දේ හිතාස්සේ. අකමැති නිසා. එහෙනම් අපි දන්නවා මෙයා මැරෙන්නේ අකමැත්තෙන්. මෙයා මැරෙන්නවට කැමති නැත්නම් මෙයාට මේකෙන් දුකක් ලැබෙන නිසාද සැප ලැබෙන නිසාද? දැන් එකක් දන්නවා. මිනිස්සු සියලුම සත්වයෝ සැපට කැමති දුකට අකමැති. එහෙනම් මම මෙතනින් පැනලා යන්නේ සැපට කැමති දුකට අකමැති නිසා. දැන් ඌ අකමැති දුක තමයි අපි මොකක් කරන්න හදන්නේද? දෙන්න යන්නේ. පැනලා යන කාණේ උපක්‍රමශීලීව අල්ලගන්නේ නේ. අල්ලගන්නේ සැපයට කැමති දුකට අකමැති නිසා. නමුත් අපි අකමැති දුක දෙන්න හදන මොකද? ඌ අකමැත්තෙන් වේදනාව විඳින්න ඌ කැමති නෑනේ. අපි කවුරුත් කැමතිද? කැමති නෑ. ඌ අකමැති වේදනාව ඌට ලැබෙනවාට ඔයා කැමතිද? දෙවෙනි වගන්තිය. කැමති. ඊළඟට එන පළවෙනි එක මොකද්ද? අල්පායුෂ ලැබෙනවාට කැමති වෙන්න ඕන. මේ මාළුවට බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දැන් මැරුණොත් උගේ ආයුෂ අඩු වෙලා ඉවරයි. එතනින් ඉවරයි. අල්පායුෂ වෙනවා. ඒ ආයුෂ අඩු වෙනකොට ඔයා කැමතිද? කැමති. දෙවෙනි එක ඌ දුක් විඳලා තමයි මැරෙන්නේ. මේ බිලි කටුවක් බෙල්ල හිරුණාම සැප විඳලාද මැරෙන්නේ? නෑ. මේක දුක් විඳලා මැරෙන්නේ. මේ දුක් විඳලා මැරෙනවාට ඌ කැමති වෙන්න ඕන. එතකොට ඔන්න ඔය කාරණා දෙකට අපි කැමති වෙලා තමයි මොකක් කරන්නේද? තව කාරණාවක් හදා ගන්න පුළුවන්. වේදනාව විඳිනවට, දුක් විඳිනවට, පීඩාවල් විඳිනවට, තමන්ට තමන්ගේ ජීවිතේ අහිමි වෙනවට ඔයා කැමති වෙනවද? ඌට මාළුවට ජීවිතේ අහිමි වෙනවට ඔයා කැමතිද? මාළුවට අසහනය ලැබෙනවට ඔයා කැමතිද? මාළුවට පීඩාව ලැබෙනවට ඔයා කැමතිද? මෙන්න මේ කැමති දේවල් ටිකට ඔයා කැමති නම් මොකක් කරනවද? ශරීරේ. මරුවා. මරපු ගමන් දැන් කැමති වෙච්ච දේවල් ටිකක් තියෙනවනේ මොකද්ද? ආයුෂ අඩු වෙනවට කැමති වෙනවා. වේදනාව ලැබෙනවට කැමති වෙනවා. පීඩාව ලැබෙනවට කැමති වෙනවා. නේ? ඌටගේ ජීවිතය අහිමි වෙනවට කැමති වෙනවා. මෙන්න මේ කැමති වෙච්ච දේවල් ටික, වගන්ති ටික නෙමෙයිද අපිට දැන් අපි බැංකු ණයක් ගත්තට පස්සේ මේ වගන්ති ටිකට අනුව නෙමෙයිද අපිට දඬුවම් ලැබෙන්නේ. අපිට ලැබෙන දඬුවම සහ අපිට ඊළඟට නීතිය ක්‍රියාත්මක වෙන විදියෙන් අර වගන්ති ටිකේ තියෙනවා. ඔයා මෙන්න මේක මේ අදාළ දවසට ගෙවුවේ නැතොත් මෙන්න මේ දඩ මුදලක් අයිති වෙනවා. නැත්තම් මේක වාහනයක් ගත්තා කියනකොට ලීසින් කරලා මේ වාහනේ නැවත අපි පවරා ගන්නවා හරි මොනවා හරි වගන්තියක් තියෙනවනේ නේ. ওই වගන්තිට නම් මේ ක්‍රියාත්මක වෙනවා වගේ. මෙන්න මේ මැරෙනවට කැමති වුණා, ආයුෂ අඩු වෙනවට කැමති වුණා, දුක් විඳිනවට කැමති වුණා, පීඩා විඳිනවට කැමති වුණා. මේ කැමති වෙච්ච නිසා තමයි අපි මාළුවා මැරුවේ. එහෙනම් මෙන්න මේ කැමති වෙච්ච දේවල් ටික තමයි මොකක්ද බුදුහාමුදුරු කියන්නේ? චේතනාව. ඕක තමයි චේතනාව. චේතනාව කියන්නේ මාළුව මරන්න තියෙන අවශ්‍යතාවයේ චේතනාවම නෙමෙයි. ඒ අවශ්‍යතාවය මිසක මේ මාළුව මරන්න මුල් වෙච්ච චේතනාවද? මාළුව මරන්න තියෙන අවශ්‍යතාවය එකක්. ඒ ශරීර ඒ කර්මය ඒ කියන්නේ ඒ මරණය සිද්ධ වෙන්න බලපාපු චේතනාව තව එකක්. කියන එක පැහැදිලිද නැද්ද? පැහැදිලි නැද්ද වෙදනේ? දැන් බැංකු ණයක් ගන්න එකනේ අපේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයේ ඒකුණාට අපිට ගිහිල්ලා අර ෆෝම් ටික පුරවන්න ඕනද නැද්ද? පුරවන්න ඕනේ. ඒක අනිවාර්යෙන් පිරුවේ නැත්නම් අපිට බැංකු ණය ලැබෙනවද? ලැබෙන්නේ නැහැ වගේ අපිට මාළුව මරන්න උවමනා වුණාට අන්න අර ටිකට අපේ හිත කැමතුනේ නැත්නම් අපිට කොයි වෙලාවකත් අපේ ශරීරයේ අර මාළුවෙක් මැරෙන මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරියට උදාහරණයක් ගන්න ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලෝ තරහ ගිය වෙලාවට ඕගොල්ලන්ගේ දරුවන්ටම ගහලා නැද්ද? ගහලාද? මැරෙන්න ගහලා තියෙනවද? මැරෙන්න ගහන්නේ නැත්තේ ඇයි? ඕගොල්ලන්ගේ හිතේ මැරෙනවට කැමති වෙලා නැහැ. මේ දරුවට පීඩාව ලැබෙනවට මැරෙනවට අල්පාවශ්‍ය ලැබෙනවට කැමති වෙලා නෙමෙයි ගහන්නේ. ඒ නිසා ගහන එක වදින්නේ මේ මට්ටමේ. නේ? සමහරට තෝ මරණයි කියලා තමයි ගහන්නේ. ඒ වුණාට ගියාට එහෙම ගහන්නේ. අපි කටින් කියන එක කෙසේ වෙතත් අපේ හිතේ ඒක පහළ වෙන්නේ නැත්නම් එහෙම දෙයක් අපේ ශරීරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ මාළුව මරණ වෙලාවේදී අපි මැරෙනවට කැමති වෙලා, අල්පාවශ්‍ය ලැබෙනවට කැමති වෙලා, දුක් විඳිනවට කැමති වෙච්ච නිසා තමයි අපි මාළුව මරන්නේ. එහෙනම් අපි කැමති වෙච්ච දේවල් තුනක් තිබුණා. මැරෙනවට කැමති වුණා, ආයුෂ අඩු වෙනවට කැමති වුණා, දුක් විඳිනවට කැමති වුණානේ. මෙන්න මේ තුන විතරයි මෙතන අපිට අවශ්‍ය වෙන්නේ දැන්. මෙන්න මේ තුන බීජ තුන. කර්මය වෙනවා. මෙන්න මේ තුනට සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා ලැබෙනවා. එහෙනම් අපිට ප්‍රතික්‍රියාව විදිහට කවද ගන්න ලැබෙනවා නම් ලැබෙන දේ මොනවාද? මරණය කියන එක ලැබෙනවා. අල්පායුෂ ලැබෙනවා. මොනවාද?
වේදනාව පීඩාව ලැබෙනවා. මරණය ලැබෙනවා. අල්පායුෂ ලැබෙනවා. මරණය ලැබෙනවා කියන අල්පායුෂ නේ. මරණය කියන එකෙන් ඉතින් අදහස් කරන්නේ ඉතින් වයසට ගිහින් මරනවා කියන එක නෙමෙයි අර නේ. ඒ කියන්නේ අකල් මරණයක් නේ. අකල් මරණය ලැබෙනවා. අල්පායුෂ ලැබිලා තියෙන ඒ වෙනකොටම එතකොට පීඩාව කියන එක ලැබෙනවා. දැන් මේ ලැබිලා තියෙන්නේ උඩට බලන්න මේ ලැබිලා තියෙන්නේ අපි නොහිතපු දෙයක්ද අපි හිතපු දෙයක්ද? අපි හිතපු දෙයක් වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේ අනුන්ගේ පව කරගහනවා අනුන්ගේ පව කරගහන්න බෑ කියනෝනේ. ඇත්තටම බෑ තමයි. මේ කරගහන්නේ කාගේ පවද? තමන්ගේ පව. ඇයි මේ අපි අවිඥානිකව සිද්ධ වෙච්චද? සවිඥානිකව දැනගෙන කැමතිලා සිද්ධ වෙච්චද? අපි දැනගෙන කරපුවා. ඇයි මේ කාරණා තුනට අපි කැමති වෙලයි මාළුව මැරුවේ. පස්සේ මතක නැති වෙන්න පුළුවන්. අපි එහෙම එකක් කරා පොඩි කාලේ සත්තු මැරුවා. දැන් ඒව මතකත් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපි ඒ ටිකට කැමතිලා තමයි ඒ වෙලාවේ සතා මැරුවේ. එතකොට ඒ කර්ම සිද්ධ වෙලා ඉවරයි. අපි දැන් ওই SIM කාඩ් අරගෙන අපි දැන් සමහර අය ෆෝන් SIM ගත්තාම අපිටත් මතක නැහැ කීයක් ගත්තද කියලා. නේ? සමහරට ඒ කම්පැනිට ගිහලා බැලුවට පස්සේ අපේ ඩෙන්ටිටි නම්බරේ ගැහුවට පස්සේ මෙච්චර SIM ප්‍රමාණයක් අරන් තියෙනවා. මට ඒවා දැන් අපි මීට අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා අරගත්තයි කියලා. ඕව දැන් තිබුණද කියලා මතක නැහැ. හැබැයි එහි මොකේද තියෙන්නේ? දැන් මූලස්ථානයට ගියාට පස්සේ එහි අර සිස්ටම් එකට ගිහින් බැලුවට පස්සේ ඔක්කොම තියෙනවා. ඔයා මෙන්න මේ කාලේ මේක පාවිච්චි කරලා තියෙන මෙහෙම කියලා කිව්වට පස්සේ තමයි මතක් වෙන්නේ. අපිටත් මතක නැහැ. මට නම් මතකයක් නැහැ මම එහෙම එකක් පාවිච්චි කරාද නැද්ද කියලා. මේ තියෙන්නේ. ඔයා මෙච්චර මෙන්න මේ දවසේ අරන් තියෙන්නේ. මේ දවසේ වගේ ඇති මේක අයින් කරලා තියෙන්නේ. මෙහෙම විස්තර ටික තියෙනවා. ඒ වගේ අපි ජීවිත කාලෙම කරපු දේවල් අපිට මතක නැති වුණා. අපි ඒ වෙලාවේ අස්සම් කළා තමයි. ඒ දේවල් අරන් තියෙනවා වගේ මේ කර්ම කරන වෙලාවදී අපි කැමති වෙලාවෙම සිද්ධ වෙනවා. දැන් බලන්න කර්මයට සමාන ප්‍රතිවිරුද්ධයි. මොකද කර්මය වෙන්නේ චේතනාව. චේතනාව කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතාවයේද අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කැමති වෙච්ච දෙයද? අවශ්‍යතාවයේ බැංකුවෙන් සල්ලි ගන්න ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න අපි කැමති වෙන්නේ මොකද? අර රෙගුලාසි ටිකට. නේ? එතකොට කර්මයේ බවටපත් වෙන්නේ අවශ්‍යතාවයේද අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කැමති වෙච්ච දේවල් ටිකද? කැමති වෙච්ච දේවල් ටික. ප්‍රතිවිපාක ලැබෙන්නේ කැමති වෙච්ච දේවල් ටිකට. සමානයි ප්‍රතිවිරුද්ධයි. සමානයි ප්‍රතිවිරුද්ධයි. සමානයි ප්‍රතිවිරුද්ධයි කියලා කියන්නේ මොකද්ද? දැන් මම මාළුවට නේ මේක කරේ. සමානව ලැබෙනවා. ප්‍රතිවිරුද්ධව ලැබෙන්නේ. මාළුවටද මටද? මට. මාළුවට ප්‍රතිවිරුද්ධ කෙනා මමනේ. මමයි මාළුවයි අතරනේ මේ සිද්ධියම දැන්. මමනේ මාළුව මරන්නේ. ඒතර මම එක පාර්ශවයක් මාළුව එක පාර්ශවයක්. ඒතර මාළුව දිශාවට අපි කරපු කර්මයට ප්‍රතිවිරුද්ධ දිශාව වෙන්නේ මම. මමයි මාළුව වෙන්නේ මෙතන ඉන්නේ නේ. එහෙනම් මම මාළුව මැරෙනවට කැමති වුණා නම් ඒ චේතනාවට මට ප්‍රතිවිරුද්ධ දිශාව මේක ප්‍රතිවිරුද්ධ දිශාව තමයි මම. මැරීම කියන එක විපාක වෙනවා. අල්පායුෂ ලැබෙනවට කැමති වුණා නම් අල්පායුෂ ලැබීම කියන එක විපාක වෙනවා. දුක් විඳිනවට පීඩාව විඳිනවට කැමති වුණා නම් දුක පීඩාව විපාක බවට පත් වෙනවා. ප්‍රතිවිරුද්ධයි සමානයි. ඒක පැහැදිලිද? ඔන්න ඔය නිසා තමයි කියන්නේ ඔය අල්පාවශ්‍ය ලැබලා තියෙන්නේ මොනවා නිසා කියලාද? පෙර ආත්ම සත්තු මරපු නිසා කියලානේ. අපි ඔහොම කිව්වට මේක සිද්ධ වෙන විදිය දන්නේ නැහැ. අපි කියවනේ අල්පාවශ්‍ය ලබන්නේ සත්තු මරපු මිනිස්සු මෙහෙම වෙලා ලෙඩ වෙන්නේ එහෙම කියනෝනේ නේ. ඒතකොට මෙන්න මේ විදිය අපි දැනගෙන තියෙනවා. අපේ අතින් සිද්ධ වෙලා තියෙන මෙන්න මේ වගේ කර්මයක් කියන්නේ. එහෙනම් බලන්න සත්තුන් ප්‍රාණඝාතය. හොරකම් කිරීම කියන එකේදී වෙන දේ බලන්න. අදත්තාදානනේ හොරකම් කරනකොට උදාහරණයක් විදිහට හිතන්න දැන් ඔන්න අමිලගේ මොකක් හරි චේන් එකක් හරි මොනවා හරි තියෙනවා. මම මොකද කරන්නේ? මම ඒක හොරකම් කරගන්නවා. හොරකම් කරගන්නකොට මට දැන් අවශ්‍යතාවය තියෙන මොකද්ද? ඔයාගේ චේන් එක මට ගන්න ආසාවක් තියෙනවා. ඒ නිසා මම මේක හොරකම් කරනවා. හොරකම් කරනකොට මම කැමති වෙන කාරණා ටිකක් තියෙනවා. බලන්න මේක හොඳට විස්තර කරලා බලන්න ඕන කියන එකේ යෙදෙන්න ඕන මෙතෙන්දී. මම මෙයාගෙන් මේක හොරකම් කරන්නේ ඉල්ලුවට දෙන්න නිසාද දෙන්නේ නැති නිසාද? ඉල්ලුවට දෙනවා නම් හොරකම් කරයි. දැන් සමහරලාට දරුවෝ අම්මලාගෙන් සල්ලි හොරකම් කරනවානේ. සල්ලි හොරකම් කරන්නේ අම්මාගෙන් සල්ලි ඉල්ලුවට කියන අවශ්‍ය දෙයට දෙනවා ඇති. දැන් මේ ගන්න හදන්නේ අවශ්‍ය දෙයකට නොවන නිසා අම්මා මේක දැනගත්තොත් කොහොමද මට සල්ලි දෙන්නේ නැහැ කියලා දැනගත්ත ගමන් හොරෙන් තමයි ගන්න. එහෙනම් හොරෙන් ගන්න ඉල්ලුවක් දෙන්නේ නැති නිසා. ඉල්ලුවක් දෙන්නේ නැත්තේ එයාට ඒක මොකක් නිසාද? නෑ. ඔය අම්මා කියන පැත්තකින් තියා. දැන් ඔයා මම මේක හොරකම් කරගන්නවා මට හිතෙනවා මට මාලයක් ඕන වෙලා තියෙනවා ගන්නම ගන්න. දැන් මම ඔයාගෙන් ඉල්ලුවට මේක දෙනවද? දෙන්නේ නැත්තේ ඔයාටත් මාලයක් ඕන. ඔයාට ඒක වටිනනේ. වටින්නේ නැත්නම් ඔයා ඔක දෙනවනේ. වටින්නේ නැති දේවල් තියන් ඉන්නවද අපි? වටින්නේ නැති දේවල් කාට හරි දීලා දාන්නමනේ බලන්නේ නේ. එතකොට මේක මෙයාට වටින නිසා තමයි මෙයා මට දෙන්නේ නැත්තේ. නේ? දෙන්නේ නැති නිසා තමයි මම මේක හොරකම්
කරන්නේ. එහෙනම් මේක ඔයාට වටිනවා නම් ඔයාට වටින දේ ඔයාට අහිමි වුණොත් ඔයාට දුක දැනෙන්නේ නැද්ද? දැනෙනවා. එහෙනම් මම මේක හොරකම් කරනකොටම දන්න එකක් ඔයාට මේක වටිනවයි කියලා දන්නවා. දෙක. මෙයාට මේක අහිමි වෙනකොට මෙයාට දුක දැනෙනවයි කියලා දන්නවා. නේ? මේ දෙකම දන්නවද නැද්ද? දන්නවා. මෙන්න මේ දෙක දැනගෙන තමයි මම හොරකම කරන්නේ. හොරකම කරනකොට හිතින් අර රෙගුලාසි දෙකක් දෙනවා. මොකද්ද? එයාට ඒක අහිමි වෙනවා. ඒ කියන්නේ මෙයා වෙනත් කෙනෙකුට Tamanට අයිති දෙයක් අහිමි වෙනවාට ඔයා කැමතිද? වෙනත් කෙනෙකුට Tamanට අයිති Taman ආස කරන දෙයක් අහිමි වෙනවාට ඔයා කැමතිද? එක. ඒකට කැමති. ඒ නිසා හොරකම් කරන්නේ. එයාට ඒක අහිමි වෙලා එයා බොහෝ කාලයක් දුක් විඳිනවාට ඔයා කැමතිද? දෙක. කමන්නේ ඌට දුක් විඳා මට මොකෝ කියලා අපි ওই දෙකට කැමති වෙච්ච ගමන් හොරකම් කරනවා. කරපු ගමන් අපි ක්‍රියාව වෙන්නේ මොකද්ද? කයින් කරපු ක්‍රියාව වෙන්නේ චේන් එක කඩාගත්ත එක. හිතින් කරපු ක්‍රියාව චේතනාත්මක ක්‍රියාව වෙන්නේ මොකද්ද? තමන්ට තමන්ගේ වටිනා දෙයක් අහිමි වීමට කැමති